ආයිබෝවන් ජීවිත ඉඩක් දෙන්න අපි අද දවසේදීත් සූදානම්. මේ අලුත් අවුරුදු සමයේ අපි අවුරුද්දත් එක්කම ඈඳිච්ච කතාබහක් තමයි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපෙන් ගිලිහී යන අපේ සාරධර්ම ගැන කතා කරනකොට අලුත් අවුරුදු චාරිත්‍ර විධික්‍රම පිළිබඳවත් අපි කතා කරනවා. ඒකම මේ සිරිත් විරිත් කියලා අවුරුදු සිරිත් විරිත් කියලා කියන්නේ මොනවද? ඒකම මේ අද පරම්පරාව වෙනකොට එදා සහ අද අතර තියෙන මේ වෙනස්කම් මේ සිරිත් විරිත් අතර අපි ටිකක් අද කතා කරන්න හිතුවා. ඉතින් මේ ගැන අපි ජීවිත ඉඩක් වැඩසටහනින් කතා කරන්න අද දවසේ ආරාධනා කළේ මානසික රෝග විශේෂ ආයුර්වේද වෛද්‍ය සම්මානයේ සිටිගේ වෛද්‍යතුමා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. අපි මේ සිරිත් විරිත් කියලා අපි හඳුන්වන්නේ මොකක්ද කියන එක පිළිබඳව අපි ඉස්සෙල්ලා කතා කරමු. ඊට පස්සේ අපි අවුරුද්දට මේ සිරිත් විරිත් මොන විදිහටද අනුගමනය කරන්න කියලා කතා කරමු. ඔව් වසන්ති, මම හිතන්නේ අපි කාලයක් තිස්සේ මේ අවුරුදු සිරිත් විරිත් මාධ්‍ය තුලින් කතා කරනකොට අපි සාම්ප්‍රදායික සිරිත් විරිත් ගැන තමයි ගොඩාක් දුරට අපි කතා කරන්න පෙළඹුණේ. අපි ආහාර අනුභවය පිළිබඳව කතා කරනවා, ඒ වගේම වැඩ ඇල්ලීම පිළිබඳව කතා කරනවා, හිස තෙල් ගෑම පිළිබඳව කතා කරනවා. මට හිතුණා වසන්ති අපේ අවධානය යොමු නොවිච්ච මම හිතන්නේ මොකද මේ අවුරුදු චාරිත්‍ර කියලා කියන්නේ අපේ සංස්කෘතිය හා බද්ධ වෙච්ච කාලාන්තරයක් තිස්සේ කෙරීගෙන ආපු සිරිත් විරිත් වත්පිළිවෙත් ගොඩාක් තියෙනවා. ඉතින් එයින් ගොඩක් ගිලිහිලා ගිහිලා තියෙනවා මම හිතන්නේ අද සමාජයේ විශේෂයෙන් මේ නාගරීකරණය වීම හරහා. මොකද අපි දැන් මේ සාම්ප්‍රදායික සිරිත් විරිත් අර මම කියපු ඒවාට අමතරව අපේ සමාජයේ ඒ කාලේ මිනිස්සු මේ අවුරුදු චාරිත්‍ර කරන්න පටන් ගත්තේ මේ නවම් සහ මැදින් මාසවල කියලා අපේ පතපොතේ සඳහන් වෙනවා. මම හිතන්නේ මේවා මේ මෑතක් වෙන තුරුදුම මීට අවුරුදු 10කට 15කට කලින් වෙන තුරුම අපේ ගම්වල කෙරීගෙන ආවා. මිනිස්සු මේකට ලෑස්ති වුණේ මාර්තු මාසෙ කියලා. දැන් අපි සාමාන්‍යයෙන් කතා කරනවා ඒ අවුරුදු චාරිත්‍ර අතර පට්ටිකිරි දෙවීමේ චාරිත්‍රය. මම හිතන්නේ කවුරුත් සමහරට අහලා නැහැ. අලුත් සහල් මංගල්‍ය චාරිත්‍රය. ඒ වගේම ගම්මැද්දේ මල්වර වීමේ චාරිත්‍රය. ඒ වගේම කෝඳුරු කැවුම් ඉවීමේ චාරිත්‍රය. තෙල්වලං චාරිත්‍රය, නැකත් චාරිත්‍රය. මම හිතන්නේ මේවත් අවුරුද්ද මොකද මීට වැඩිය ගොඩාක් ඉහළින් ඒ කාලේ සැමරුවා කියලා කියනවනේ මිනිස්සු. මොකද මේ මිනිස්සුන්ගේ ඒ නිදහස් නිරවුල් චින්තනය ඔවුන්ගේ සරල ජීවිතයත් එක්ක උන්ට මේවා කරගෙන යන්න බොහොම පහසු වුණා වසන්ත. ඉතින් ඒවැ ගැබ්බුණා වූ යම් සංස්කෘතිකාංග ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය කොහොමද පුබුදවන්න මේක එකතු වුණේ සහජීවනයේට මේවා තුඩු දුන්නේ කොහොමද කියලා අසන්ති මම හිතන්නේ අපිට කතා කරන්න පුළුවන්. හොඳයි. ඒකම මේ අපිට හුඟක් දේවල් අද කතා කරන්න පුළුවන්. මම ප්‍රවිෂ්ටයක් විදිහට කැමති දැනගන්න වෛද්‍යතුමනි, දැන් එදා සහ අද අතර අපි මේ කාලාන්තරයක් තිස්සේ මේ අවුරුදු සිරිත් විරිත් අනුගමනය කිරීම තුළ අපිට ගිලිහිලා තියෙන දේවල් ඔය අතර තියෙනවා කියන එක බොහෝ දෙනෙක් අතර කතා වෙනවා. අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි එතනින් ආරම්භයක් සපයමු. අපි එදා මෙදා තුර මේවා ආරක්ෂා කරගෙන ආයුත්තේ ඇයි කියලා. ඔව් මම හිතන්නේ වසන්ති අද සමාජයේ බොහෝම ගැටලු වලට මූලික හේතුවත් මම හිතන්නේ අපාතරින් ඒ ගිලිහිච්ච මනුස්සකම කියන එක විශේෂයෙන් මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. මොකද අවුරුද්දක් කියලා කියන්නේ මේ සහජීවනයේ සංකේතයක් හැටියට අපිට නම් කරන්න පුළුවන් මහා උත්සවයක්. මංගල්‍යයක් කියලා කිව්වොත් මම හිතන්නේ මහා නිවැරදි. මොකද මේ මිනිස්සුන්ගේ තියෙන මේ මනුස්සකම ඉස්මතු වෙන, සහජීවනයේ ඉස්මතු වෙන, ගුණධර්ම ඉස්මතු වෙන, ආදරය, කරුණාව, සෙනෙහස, දයාව මම හිතන්නේ මේ කියපු දේවල් මනුෂ්‍යයා කෙරෙහි පමණක් නෙවෙයි, විශේෂයෙන් ස්වභාව ධර්මයේ කෙරෙහි, සත්වයින් කෙරෙහි. දැන් මට මතකයි එක තැනක සඳහන් වෙනවා අපි මේ හිස තෙල් ගෑම ගැන කතා කරනකොට ඒ කාලේ මිනිස්සු අමතක කළේ නෑ ඔවුන් පන්සලට ඇවිල්ලා ඔවුන්ගේ හිසට නැකතට වේලාවට හිසට තෙල් ටිකක් ගාගෙන තෙල් ටිකක් හාමුදුරුවන්ගෙන් ඉල්ලගෙන යන්න තමන්ට උදව් කරන තමන්ගේ ගෙදර ඉන්න ගවයට ඒ හිස තෙල් ටික ගන්න. ඉතින් මම හිතන්නේ මේ වගේ දේවල් වලින් ගොඩාක් ගම්මේ වෙනවා අපේ මිනිස්සු කොයිතරම් දුරට හිත උණු වෙච්ච මිනිස්සුද. මම හිතන්නේ අද සමාජයේ නැත්තෙත් ඒකනේ. මම හිතන්නේ අපිට අද උදේ හිටන් රෑ වෙනකන් අහන්න සිද්ධ වෙන්නේ ගහ මරා ගන්න දේවල්. එහෙම නැත්නම් තව කෙනෙකුට මොනවා හරි කරපු දෙයක් ගැන. ඉතින් මේ වගේ දේවල් අපිට ඉස්මතු කරලා අපිට ගන්න පුළුවන් නම් තාමත් මම හිතන්නේ වසන්ති අපි ප්‍රමාද නැහැ. මිනිස්සුන්ගේ මේ හිත ටිකක් මොලොක් කළා, සිනිදු කළා. අර ඊර්ෂ්‍යාව කුහකත්වය අයින් කරලා ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය දැන් අපි
බුදුදහම පැත්තෙන් කතා කරනකොට මේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය කියන ඒවා මානසික රෝග කාරක හැටියට අපි කතා කරනවා. කෙලෙස් කියලා අපි කතා කරනවා. මට මතකයි රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ මේ කෙලෙස් 1500 කියන පොතේ නිර්වචනය කරලා තියෙනවා 1500ක් කියලා. ඒකේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, තණ්හාව මම හිතන්නේ මිනිසුන් තුල මේවා දිනෙන් දින වර්ධනය වෙන අපි මේ එක ඉලක්කයක් කරා හඹාගෙන ගිහිල්ලා මනුෂ්‍යත්වයේ කියන එක අමතක කරලා ඉදිරියට යන ගමනේදී මම හිතන්නේ බොහෝම කාලෝචිත අවස්ථාවක් මේ ಗುಣධර්ම ඉස්මතු කරන්න මේ අපේ තිබුණු ගතානුගතික චාරිත්‍ර හරහා. හොඳයි. මම කැමති අපේ අලුත් පරම්පරාවල් නොදකපු අත් නොවිදි දැන් අවස්ථා කීපයක් ගැන ඔබතුමා සඳහන් කළා. දැන් මේ වගේ අපිට මේ හරි අපේ අලුත් පරම්පරාවට ටිකක් ආගන්තුක වෙන මේ සිරිත් පිරිත් කියලා ටිකක් පැහැදිලි කරොත් හොඳයි. ඔව්. මම අර මුලින් සඳහන් කළා වගේ අපිට ගොඩාක් අහන්න නොලැබිච්ච සිරිත් විරිත් ගොඩාක් අඩංගු වෙනවා. මොකද මේ කාලේ මේ අවුරුද්ද ආරම්භ වුණේ ඔවුන්ගේ සිරිත් විරිත් ආරම්භ වුණේ මේ මාර්තු මාසයේ නවම් සහ මැදින් මාසයේ කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. මොකද මහා කන්නේ ඉවර වෙලා ඔවුන් අස්වනු නෙලලා ගොවීන්ට ඒ ගමේ හිටපු ජනතාවට ගොඩාක් විවේකදායී කාලයක් හැටියට ඔවුන් සඳහන් කරනවා. ආර්ථිකයේ ශක්තිමත් වෙලා ගෙදර හාල් ටික තියෙනවා, බත් ටික තියෙනවා. ඉතින් ඔවුන් බොහොම සන්තෝෂෙන් හිටපු කාලේ මම හිතන්නේ ඒ අවුරුදු චාරිත්‍රවලට මුල පිරුවේ මම අර මුලින් කියපු ඒ පට්ටිකිරි ඉතිරීමේ චාරිත්‍රයෙන් කියලා විශේෂයෙන් සඳහන් වෙනවා. විශේෂයෙන් මේ පට්ටිකිරි ඉතිරීමේ චාරිත්‍රයේ මූලික අභිප්‍රාය අරමුණ තමයි ඔවුන් දැන් අපි දන්නවනේ අපේ අවුරුද්දට මූලික වෙන ආහාර වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි බත, එහෙම නැත්නම් සහල, අනිත් එක කිරි. ගම ස්වයංපෝෂිත වෙලානේ තිබුණේ. එතකොට මේ කිරි ලබා දෙන්නා වූ ගවයන් ඔවුන්ට අවශ්‍ය වුණ తాවකාලිකව නිදහස් කරන්න, ඔවුන්ටත් විවේක කාලයක් ලබා දෙන්න. එතකොට මේ විවේක කාලය ලබා දෙන්න ඔවුන් විශේෂිත වූ චාරිත්‍රයක් පැවැත්තුවා. මේ අංගර දෙවියන් කියලා ඔවුන් විශ්වාස කළා. මේ අංගර දෙවියෝ තමයි මේ සත්තු ආරක්ෂා කළේ. ඔවුන්ට සැප සම්පත් ලබා දෙන, ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්නට, ඔවුන්ට සෙවණැල්ලක් වගේ පිටිපස්සෙන් ඉන්න මේ සත්තු ආරක්ෂා කළේ මේ අංගර දෙවියෝ කියලා. එතකොට මේ අංගර දෙවියන්ට යාඥා කරලා තමයි මේ සත්තුන්ව තමන්ගේ පට්ටි වලින් මුදා හරින්න ඔවුන් ලෑස්ති වුණේ. මේකට විශේෂිත වූ චාරිත්‍රයක් ඔවුන් ලෑස්ති වුණා. මේ පට්ටිය ළඟ තියෙන කඩුල්ල තියෙනවනේ, මේ කඩුල්ල ළඟ තමයි මේ කිරි ඉතිරීමේ චාරිත්‍රය ඔවුන් සූදානම් කරේ. මේක කෝල්මුර ගායනය කියලා ඔවුන් කියනවා. මේ කෝල්මුර ගායනයේ හරහා මේ දෙවියන්ට යාඥා කරනවා අපි දැන් අපේ සත්තු ටික අපි කෙතට මුදා හරිනවා, කුඹුරට මුදා හරිනවා. එතකොට ඔවුන් ආරක්ෂා කරලා දෙන්න. මොකද එකක් තමයි එතන වසන්ති දැන් ගොයන් කැපිලා. එතකොට කෙත් යතු හිස්සලා සහ මේ අර හැරිච්ච කරල් එහෙම ඒකේ ගොඩාක් තියෙනවා සාරවත් වෙලා. එතකොට ගවයන් ඒකට මුදා හැරියාම එකක් තමයි ගවයට බඩකට පුරව ගන්න ඕන තරම් දේවල් ඒක ඇතුළත තියෙනවා. අපත යන්නේ සැකසුරුවම්කම කියන එක ඒකෙන් සංකේතවත් වෙනවා. අනිත් පැත්ත තමයි මේ ගවයාගේ ගොම නැවතත් එකතු වෙනවා. මොකද උන්ට රසායනික පෝර තිබුණේ නැහැ, මිනිස්සුන්ට ලෙඩ තිබුණේ නැත් ඒකනේ. එතකොට නැවතත් කෙත සාරවත් වෙනවා. මේ දෙකම බොහොම සහජීවනයෙන් සහයෝගයෙන් සිද්ධ වෙනවා. ඒකට දෙවියන්ගෙන් ඉල්ලීමක් හැටියට මේ කෝල්මුර ගායනා කළා ඔවුන් මේ සත්තුන්ව එළියට මුදා හරිනවා. එතකොට ඒක තමයි පළවෙනි චාරිත්‍රය හැටියට විශේෂයෙන් සඳහන් වෙනවා. එතකොට ඕක නොකර ඔය චාරිත්‍රය කරන්න බැරි වෙන අවස්ථා කීපයක් අපි හිතමු ගවයන්ට යම්කිසි රෝගයක් තිබුණොත් එහෙම ගම්බාර දෙවියන්ගෙන් අවසරයක් අරගෙන ඒ චාරිත්‍රය මග හරින්න පුළුවන්. එහෙම නැතුව වෙන යම්කිසි හේතුවක් නැතුව කිසිම කෙනෙකුට මේ චාරිත්‍රය මග හරින්න බෑ. ඒක මග හැරියොත් ඊට පසුව තියෙන කිසිම චාරිත්‍රයක් ඔවුන්ට කරන්න බෑ. ඊගාව දේ තමයි අලුත් සහල් මංගල්‍ය චාරිත්‍රය කියන එක. හොඳයි. ඒවයිතුමනි අපි ඒ අලුත් සහල් මංගල්‍ය චාරිත්‍රය කොහොමද කරන්න කියන එක ගැන කතා කරමු කෙටි විරාමයක් අරගෙන. මම හිතන අතීතයේ අපේ පැරණන් මේ චාරිත්‍ර විධික්‍රම අනුගමනය කළේ පුදුමාකාර ගෞරවයකින්. ඒ අයට ඒක චාරිත්‍රයක් හරි අතපසු වුණොත් එහෙම ඒ අය හිතනවා අපි ඊළඟට අපේ ජීවිතේ ඊළඟ අවස්ථාවට අපිට සාර්ථකව මුහුණ දෙන්න බැරි වේද? අපි අතින් වැරද්දක් සිද්ධ වුණාද කියලා. ඒතරම්ම වුන් මේ පිළිබඳව තැකීමක් කළා. ඒ පිළිබඳව අවධානය යොමු කළා. සමහරවිට ඒකම වෙන්න ඇති අපි ඊළඟ පියවර සාර්ථක කරගන්න අපිට ඇතිවෙන අදිෂ්ඨානය සහ උත්සාහය. මොකද අපි යමක් නිවැරදිව කිරීම මේකනේ අපේ
ජීවිතය අපි කරන්නෙම නැති කොටසනේ වෙලාවට වැඩ කරන්නේ. එතකොට අපි දෙයක් හරියට කරන්නේ. ඉතින් මේ වගේ මේ අපි සිරිත් විරිත්වලදී චාරිත්‍ර විධික්‍රමවලදී අපි නිවැරදිව ජීවත් වෙන්න, නිවැරදිව වැඩ කරන්න, හරියට වැඩ කරන්න අපි ඉගෙන ගන්නවා. හොඳයි අලුත් සහල් මංගල්‍ය ගැන අපි කතා කරමු කෙටි විරාමයක් කරලා. හොඳයි විරාමෙන් පසුව නැවතත් සම්බන්ධ වන්නේ ජීවිතයට ඉඩක් දෙන්න. අපි අද දවසේ කතා කරමින් සිටියේ මේ අලුත් අවුරුදු සිරිත් විරිත් පිළිබඳව. මේ ගැන අපි කතා කළේ ආයුර්වේද වෛද්‍ය සමාන්‍ය හෙටිගේ මහතා සමගින්. වෛද්‍යතුමනි දැන් මේ අලුත් සහල් මංගල්‍ය ගැන අපි කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ විරාමෙන් පස්සේ. ඔව් අලුත් සහල් මංගල්‍යයේදී වෙන්නේ දැන් අපි ඔක්කොම ගොයන් ටික පාගගෙන අපේ කමතේ මේ ගොයන් ගොඩ ගහලා තියෙනවා. ඒකට කියනවා අපි බැත කන්ද කියලා මේ ගොයන් ගොඩ ගහපු එකට. ඒකේ මේ උඩු කොටසෙන් ඉස්සෙල්ලම ටික ගන්නවා. මේක මේ අක්‍යාලය කියලා කියනවා. බත කන්ද සම්පූර්ණ මෙහෙම තියෙනකොට ඒකේ උඩු කොටසට තමයි අක්‍යාල කියලා කියන්නේ. මේකට ඒයින් තමයි මේ දෙවියන්ට පූජා කරන්න මේ වී ටික නැවත ලබා ගන්න. එතකොට ඒ ලබාගෙන ඒකට කියනවා ඔවුන් ඒ පවත්වන පුද පූජාවට අක්‍යාල පූජාව කියලා. ඒ අක්‍යාල පූජාවෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඔවුන් හිතනවා අපිට සූර්යයා තමයි මේ දේවල් අපිට හරියට අපිට නෙලා ගන්න නියම විදිහට අපිට උදව් වුණේ. වැස්ස නියම වෙලාවට අපිට ලැබුණා. වතුර ටික නියම වෙලාවට ලැබුණා. ඔවුන් මේ ස්වභාව ධර්මයට පුදුමාකාර කෘතගුණ සැලකීමක් ඔවුන් තුල තිබුණා. මේක අපිට හිතන්න බෑ. ඔවුන්ගේ නොදැනුවත්කමවත් අධ්‍යාපනයේ තිබිච්ච අඩුකමවත් කියලා කවුරු හරි එහෙම අඩු තක්සේරුවකට මම හිතන්නේ බොහොම වැරදි. ඒ කෙලෙහිගුණ දැන් අපි දන්නවා අද එල්නිනෝන තත්ත්වයන් ගැන අපි කතා කරනවා. අපේ මිනිස්සු මේ ස්වභාව ධර්මයට තියෙන ආදරය, කරුණාව, සෙනෙහස, හිත උණුවීම කියන කිසි දෙයක් නැති නිහින්දානේ මේ දේවල් අපිට අද මූණ පාන්න සිද්ධ වෙලා තියෙන. ගහකොළ කපනවා, විනාශ කරනවා. නමුත් ඒ මිනිස්සු තුල පුදුමාකාර ආදරයක්, කරුණාවක්, සෙනෙහසක් හැම දෙයකම තිබුණා. අපි දන්නවා අපේ මේ සූර්ය ශක්තිය කියන එක තමයි අපිට මේ ප්‍රධාන ශක්ති ප්‍රභවය වෙලා තියෙන්නේ. ඉතින් ඒකට ගරු කිරීමක් හැටියට වුන් මේ දේවල් කළේ. ඒ දෙවියන්ට පුද පූජා පැවැත්තුවා. එතකොට මේ අක්‍යාල පූජාව කරලා ඊට පස්සේ ඔවුන් කරපු දේ තමයි මුල්ම බත්තික රතු හාල් ටික හදලා පන්සලට ගිහිල්ලා පූජාවක් තිබුණා. පන්සලට ගිහිල්ලා පූජාව තියලා ඊට පස්සේ කරපු දේ තමයි දැකුම් පිදීම කියලා එකට කියනවා. මේ ඔවුන් ලබාගත් අස්වැන්නෙන් කොටස් ටිකක් ගමේ ජනතාව අතර විශේෂිත වූ කාණ්ඩයක් හිටියා. Tamanට ගුරුහරුකම් කියලා දීච්ච කට්ටිය, Tamanගේ දෙමව්පියන්ට, Tamanගේ ගුරුවරුන්ට, ඒ වගේම තමයි Tamanට සේවාවන් ලබන දුන්න කට්ටියක් හිටියා. බඩහැල්ල කියලා අපි කියනවා, හේනමාම කියලා අපි කියනවා. ඔවුන්ගේ සමානාත්මතාවය ඒකින් සංකේතවත් කරන ඔවුන් කිසි කෙනෙක් උස් පහත් ભેදයක් කරලා තිබුණා. මොකද මේ මිනිස්සු අපිට මේ අවුරුද්ද පුරාවට ඔවුන්ගේ සේවාව අපිට ලබා දුන්නා. ඒකේ කෘතගුණ සැලකීමක් හැටියට, කෙලෙහිගුණ සැලකීමක් හැටියට ඒ හැම කෙනාටම ගිහිල්ලා ඒ Tamanට අයිති කොටස් වලින් ටිකක් ඔවුන්ට බෙදලා දුන්නා. ඉතින් මං හිතන්නේ මේකෙන් සංකේතවත් වෙනවා වසන්ති මේ මංගල්‍ය කියන එක මේ මිනිස්සු එක්තැන් කරන තැන. සහජීවනය කියන එක උපරිම මට්ටමින් අපිට පේන තැනක්. මිනිස්සුන් දැන් අපි දන්නවා අපි දානය කියලා දෙයක් සංකල්පයක් අපේ බෞද්ධ දර්ශනයේ කියනවා. යම් කෙනෙකුට යම් දෙයක් දුන්නාම තමන්ගේ හිත පුදුමාකාර විදියට ඒක සතුටක් ඇති වෙනවා. පිරිසිදු වෙනවා. පිරිසිදු වෙනවා. මං හිතනවා අපි මේ පුනර්භව කියන සංකල්පයටත් අපි මේක ගැන කතා කරනවා. කර්මය කියන සංකල්පය අපි ඊගාව ආත්මය අපි හොඳ ආත්මයක් ලබන්න අපි මිනිස්සුන්ට දන් දෙන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් ගොඩාක් ගැබ් වෙලා තිනවා මේ චාරිත්‍ර වාරිත්‍ර අතර. අවාසනාවකට මං හිතන්නේ මේ දේවල් අපහතරෙන් ගිලිහිලා ගිහිල්ලා තිනවා. මං හිතන්නේ මේ වගේ දේවල් අද අධ්‍යාපනයට එකතු කරලා අඩු ගානේ මේ වගේ දේවල් තිබුණා. ඒ හරහා මිනිස්සුන්ට දන් දෙන්නේ කොහොමද? සත්තුන්ට අනුකම්පා කරන්නේ කොහොමද? අන්න ඒ වගේ දේවල්වත් අපිට අපේ අලුත් පරම්පරාවට කියලා දෙන්න පුළුවන් නම් වසන්ති මං හිතන්නේ ඉදිරියේවත් අපිට මේ ඇන කොටා ගන්න නැති මිනිස්සු ඉන්න සමාජයක් අපිට බිහි කරගන්න පුළුවන් වෙයි කියලා. මම හිතන්නේ අපි දැන් ඔබතුමා ඔය කිව්ව කාරණාවත් එක්ක දැන් වර්තමානයේ අපේ පරම්පරාව අපි හදනකොට, අපේ දුවදරුවන් හදනකොට අපේ දෙමෝපියෝ කියන කාරණාවක් තමයි අනේ මේ අපේ ළමා කාලේ කොයිතරම් හොඳයිද. හරි ෂෝ
අපේ ළමා කාලේ තිබුණේ මෙහෙම නෙමෙයි. අපි මේ විදිහ දේවල් භුක්ති විඳ. දැන් අපි ඕක කියා ඉන්නවා. හැබැයි දැන් සමහර විට අපේ නාගරීකරණ ජීවිතය තුළ අපිට දරුවෙකුට අර මේ අපේ වෛද්‍යතුමා කියනා වගේ මේ අලුත් සහල් මංගල්‍ය ගැන කියලා දෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි වෛද්‍යතුමනි දැන් ඕක අපේ ගෙදර කරගන්න බැරුණට අපේ තාම ආච්චිලා සීලා අපේ ගම්වල මේව කරනවා අම්මලා තාත්තලා කරනවා. ඉතින් අඩුම තරමින් අපේ දෙමව්පියන්ට මං හිතනවා අපි උපදෙසක් ලබා දෙනවා නම් මේ අලුත් අවුරුද්දේදී තමන්ගේ දෙමව්පියෝ බලන්න යනකොට අර කුඩා දරුවත් අරන් ගිහිල්ලා ඒ ගම් ප්‍රදේශයේ ගිහිල්ලා දවසක් දෙකක් නැවතිලා අපි හැමදාම කරන්නේ වැඩ කරන එකනේ. හැමදාම අපි හම්බ කරන එකනේ කරන්නේ. එතකොට අපි අපේ දරුවට තවමත් අපේ ගමේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පොඩ්ඩක් පෙන්වන්නේ කොහොමද කියන උපදෙස් ලබා දුන්නා නම් මට හිතෙනවා වටිනවා. ඔව් අසන්ති මං හිතන්නේ ඒකට මුල් වෙන ප්‍රධාන කාරණයක් තමයි මේ න්‍යෂ්ටික පවුල කියන එක. අපි විස්තෘත පවුලෙන් ඈත් වෙලා න්‍යෂ්ටික පවුලට කොටු වෙලා තියෙනවා. එතකොට ළමයින්ට අද වර්තමාන සමාජයේ ජීවත් වෙන ළමයින්ට අම්මා තාත්තා හැරුණකොට වෙන සමාජයක් ඔවුන්ගේ ලෝකයේ තුල නැහැ. ආච්චි නැහැ, සීයා සමහර ආච්චිත් සමහරලාට වෙන ලෝකයක් තියෙනවා කම්පියුටර් ලෝකයක්. කම්පියුටර් ඒක තමයි බොහොම අහිතකර වුන් ගේම් එකකට එක්තැන් වෙලා උන්ගේ මානසික සෞඛ්‍යයට හිතකර දේවල් නෙමෙයි. මොකද ඔවුන් පරිසරයත් එක්ක එකතු වෙලා පංච දානවා වගේ නෙමෙයි මේ ගේම් එකකට එකතු වෙලා. මොකද අද වෛද්‍ය විද්‍යාත්මකවත් සනාථ කරලා තියෙනවා මේ LCD මොනිටර් එකට ඕනවට වැඩිය කෙනෙක් නිරාවරණය වෙනවා නම් ඒ පුද්ගලයාගේ ඒ දක්ෂතාවයන් කුසලතාවයන් අඩු මට්ටමකට පත් වෙනවා කියලා. ඉතින් මේ න්‍යෂ්ටික පවුල තුල උන්ට ආච්චි අහිමි වෙලා තියෙනවා, සීයා අහිමි වෙලා තියෙනවා. ආච්චිගේ අත්දැකීම් උන්ට කතා කරන්න විදිහක් නැහැ, දැනගන්න විදිහක් නැහැ. සීයාගේ අත්දැකීම් මේ අතීත මාමා නැන්දා. ඉතින් මේ දේවල් මං හිතන්නේ ඉන්දියාවේ තාමත් ඔවුන්ගේ සමාජය තුල මේ විස්තෘත පවුල කියන එක 60%ක් ඔවුන්ගේ සමාජය තුල තියෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි අපි මානසික සෞඛ්‍යය ගැන කතා කරනකොට මානසික සෞඛ්‍යයට ඊතරම් හිතකර සාධකයක් නෙමෙයි මේ න්‍යෂ්ටික පවුල කියන එක. විශේෂයෙන් ළමා මානසික සෞඛ්‍යය ගැන අපි කතා කරනකොට ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මේ වගේ දේවල් අහිමිවීම තුළ අඩුගානේ ඔවුන්ට මේ වගේ කතාවක්වත් අහන්න පරිසරයක් ඉතිරි වෙලා නැහැ. අද පොතකට සීමා වෙලා මේ වචන ඉගෙනගෙන විතරක් අපිට මං හිතන්නේ මේ වගේ දේවල් කරන්න බෑ. වසන්ත කිව්වා වගේ තාමත් මේ දේවල් කෙරීගෙන යනවා වසන්ත නැත්තේ නෑ. අපි බොහොම වාසනාවන්තයි තාමත් අපේ ගම්වල මේ දේවල් කෙරීගෙන යනවා. අපිට මට මතකයි අපි ඒක අධ්‍යයනයකට කුරුණෑගල පැත්තේ මේ දේවල් ගැන කතා කළා. තාමත් මේ මිනිස්සු මේ දේවල් කරගෙන යනවා. මං හිතන්නේ මේ මිනිස්සුන්ගේ දැන් අපි කතා කරනවා වසන්ත අපි මේ බයිසජ්‍ය මංජුසාව කියලා පොතක් තියෙනවා ආයුර්වේද වෛද්‍ය පොතක්. මේ පොතේ සඳහන් කරලා තියෙනවා අපේ ඒ කාලේ මිනිස්සුන්ගේ කායික සෞඛ්‍ය ආයුර්වේදේනුත් මානසික සෞඛ්‍ය ත්‍රිපිටකේනුත් පවත්වාගෙන ගියයි කියලා. එතකොට මිනිස්සු ඒ කාලේ බණ හැව්වා, පන්සලට ගියා, ජාතක පොත කියවුවා, ඒ මිනිස්සුන්ගේ අනිත් වැඩ කටයුතු කළා. ඔවුන් අපි කතා කරනවා කොහොමද මේ මිනිස්සු ඒ කාලේ මේ මිනිස්සුන්ගේ මානසික සෞඛ්‍ය හොඳ මට්ටමක තියාගත්තේ. මෙන්න මේවා තමයි රහස්. අද ගත්තොත් සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් 15% යම් කිසි වූ මානසික රෝගයකින් පෙළෙනවා. ඒක අපි පිළිගන්න ඕනේ. ඉතින් ඒක බොහොම ඛේදවාචකයක්. අපි මේ ගැන කතා කළ යුතු දේවල්. ඉතින් මේවට හේතුව තමයි අපි මෙන්න මේ ස්වභාව ධර්මයෙන් ඈත් වීම කියන එක තමයි මම හිතන්නේ මේ වගේ කාලයක වකවානුවකට අපිට මතක් කරන්න තියෙන්නේ. හොඳයි. මම හිතන්නේ අපි අද වගේ දවසක මේ අවුරුදු සතියේදී මේ වගේ මාතෘකාවක් තෝරා ගැනීම විශේෂිත වන්නේ අපි තවමත් අපේ පරම්පරාවට ඉතුරු කළ යුතු දෙයක් තියෙනවා. හොඳ දේ අපි ඉතුරු කරන්න ඕනේ. අපි ඒ කාලේදී ඒ අත්විඳි හොඳ දේවල් අපේ දරුවන්ට අනාගතයට අපි ඉතුරු කරන්න ඕනේ. ඒ නිසා තමයි මේ වගේ මාතෘකාවක් තෝරගත්තේ. ඉතින් අද ජීවිත ඉඩක් වැඩසටහනින් සමගෙන යනවා. අද අපි මේ සාකච්ඡාවට එකතු වුණේ මානසික රෝග විශේෂ ආයුර්වේද වෛද්‍ය සමන්වය සෙට්ටිගේ වෛද්‍යතුමයි. ඒ වගේම අපි ඊළඟ වැඩසටහනේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා දැන් මේ විශේෂයෙන් මේ හිස තෙල් ගෑම මේකත් චාරිත්‍ර විධි ක්‍රමයක්. මේක අපි හරියට කරන්නේ කොහොමද? මොකද්ද මේකේ තියෙන වටිනාකම? අපි ඉගෙන කතා කරනවා ඊළඟ වැඩසටහනේදී. අදට අපි සමු ගන්නවා. සුබ දවසක්.